ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. බොහෝ අවස්ථාවලදී ශ්‍රාවකයන් වහන්සේලාත් ඒ වගේම දෙවිවරුත් භාග්‍යතුන් වහන්සේට ආමන්ත්‍රණය කරනකොට වීරයන් වහන්සේ වීර කියලා ආමන්ත්‍රණය කළා තියෙනවා. සහම්පති මහා බ්‍රහ්මයා අපගේ භාග්‍යතුන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා මහා වීරයන් වහන්සේ කියලා. කාමච්ඡන්දේ නැමැති ණය නැත්තානන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. මහා වීරයන් වහන්සේ කියලා අපගේ ශාස්ත්‍රූන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ මේ ලෝකේ කිසිදු කෙනෙකුට සොයාගන්න බැරි වෙච්ච උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෝකෙට විවෘත කරපු නිසා. බොහෝ දෙනාගේ ජීවිත ධර්මයෙන් සැනසූ නිසා. බොහෝ දෙනෙක්ගේ ජීවිත ධර්මයෙන් සැනසූ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. සතියන්ත සීල භාවනා වැඩසටහනේ සජීව විකාශයක් විදිහට අද දවසේත් ඒ උතුම් ධර්මය ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙනවා. උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යතුණු මහා සංඝරත්නයට පළමු කොටම අප සියලු දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපි මහා සංඝරත්නයට දෙපා වන්දනා කොට ආරාධනා කරමු මෙතෙන් පටන් ඒ ගම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේට ඊ타ත්ම කලාතුරකින් පහළ වෙන ඒ බුදුරජාණන් වහන්සේ අපට දෙවි මිනිසුන්ට දේශනා කොට වදාළ ඒ උතුම් සී සද්ධර්මයට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. බුදුරජාණන් වහන්සේ නොයෙක් දේශනා ඇසුරු කරගෙන නොයෙක් අර්ථ ඇසුරු කරගෙන නොයෙක් වචන වලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයයි. පින්වත්නි, ඔබ මම අපි හැමදිනාම දීර්ඝ වූ සංසාර ගමනක එන පිරිසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ සංසාර ගමන ඊ타ත්ම භයානක සසර ගමනක්. පින්වත්නි, අපට මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් අපිට ඉන්න සිද්ධ වුණේ අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට බැරි වුණ නිසා. පින්වත්නි, අපි යම්කිසි දවසක මේ සංසාරයෙන් ඈතර වෙනවද? මේ හැම දුකකින්ම නිදහස් වෙනවද? ඒ නිදහස් වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ
අවබෝධ කරපු දාටයි. පින්වත්නි, චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනි අංගය තමයි දුක්ඛාරය සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ජාතිපි දුක්ඛා, මහණෙනි ඉපදීම දුකක්. ජරාපි දුක්ඛා, ජරාවට පත්වීම දුකක්. මරණම්පි දුක්ඛං, මරණයට පත්වීම දුකක්. ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීම දුකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්පයන් හා එක්වීම දුකක්. පේහි විප්පයෝගෝ දුක්ඛෝ, පේයන්ගෙන් වෙන්වීම දුකක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සංකිත්තේන පංච උපාදාන කන්දා දුක්ඛා. මහණෙනි, හකුළුවා කියනවා නම් මේ උපාදානස්කන්ධ පහම දුකක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වත්නි, මේ දුක කියන එක අපේ ජීවිතේට උරුම දෙයක්. අපි හැම දෙනාගේම ජීවිතවල පවතින දෙයක්. ඉපදීමේ දුක අපි හැමෝටම උරුමයි. ජරාවට පත්වීමේ දුක අපි හැමෝටම උරුමයි. ලෙඩ වෙන දුක, මරණයට පත්වෙන දුක, මේ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් දුක, මේ උපාදානස්කන්ධ දුක අපි හැමෝටම උරුම දෙයක්. නමුත් පින්වත්නි, මේක දුකක් කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි අවිද්‍යාව කියන මහා ඝන අන්ධකාරයේ තුල අපේ ජීවිත වැහිලා තියෙන නිසා. ඒ මහා ඝන අන්ධකාරයේ තුල අපි ඉන්න නිසා, අපි අඳුරේ ඉන්න නිසා අපිට පින්වත්නි අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය ගැන අපිට පේන්නේ නැහැ. එනිසා පින්වත්නි, අපේ ජීවිතයේ අපිට දුකක් තියෙනවා. මෙහිමයි දුක හටගන්නේ. මෙහිමයි දුක නැති වෙන්නේ. මෙහිම තමයි දුක නැති වෙන මාර්ගය කියලා අපට අවබෝධයක් නැහැ. පින්වත්නි, අපි අවිද්‍යාව කියන මහා ඝන අන්ධකාරයේ තුල වාසය කරන නිසා. ඉතින් පින්වත්නි, අපට මේ අවිද්‍යාව කියන මහා ඝන අන්ධකාරයේ දුරු කරලා පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති ඒ විද්‍යාව උපද්දවා ගන්න හැටි අපට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ සඳහා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට ජීවිතය දිහා බලන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාලා. ජීවිතය දිහා 4 ආකාරයෙන් බලන්න කිව්වා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා ධාතු වශයෙන් ජීවිතය දිහා බලන්න කිව්වා. ඒ වගේම ආයතන වශයෙන් ජීවිතය දිහා බලන්න කිව්වා. ඒ වගේම හේතුඵල වශයෙන් ජීවිතය දිහා බලන්න කිව්වා. ඒ වගේම ස්කන්ධ වශයෙන් ජීවිතය දිහා බලන්න කිව්වා. ඒ විදිහට ජීවිතය දිහා අපි බැලුවම පින්වත්නි අපට අපේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය ගැන අපට පේනවා. ඒ පේන්නේ අපේ ජීවිතයේ අනිත්‍ය බව අපට පේනවා. මේ ජීවිතයේ දුකක් බව අපිට පේනවා. මේ ජීවිතයේ තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි අනාත්ම දෙයක් බව තමන්ට පේනවා. පින්වත්නි, ආන්නේ ජීවිතයේ දිහා ඒ විදිහට අපි බලනකොට අපිට පේනවා මේ ජීවිතය කියලා කියන්නේ මම කියලා හරි, මගේ කියලා හරි, මගේ ආත්මය කියලා හරි මේ පණවන්න පුළුවන් දෙයක් නොවෙයි. මෙතන තියෙන්නේ මම නොවන, මගේ නොවන, මගේ ආත්මය නොවන අනාත්ම දෙයක්, අනිත්‍ය දෙයක්, දුකට අයිති දෙයක්, වෙනස් වෙන දෙයක්, වෙනස් වෙලා යන දෙයක්, අස්තීර දෙයක් කියලා ජීවිතයේ දිහා දකින්න පුළුවන්කම ලැබෙනවා, නුවණ ලැබෙනවා. ඒ විදිහට ජීවිතයේ දිහා බලන්න පුරුදු වුණ කෙනාට. පින්වත්නි, අපි ජීවිතයේ දිහා ඒ විදිහට බලන්න නෙවෙයි අපි සසරේ පුරුදු වෙලා තියෙන්නේ. අපි ජීවිතයේ දිහා බලන්නේ සරාගී විදිහට. අපි ජීවිතයේ දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ පින්වත්නි අවිද්‍යා සහගත විදිහට ජීවිතයේ දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ. එනිසා පින්වත්නි අපි කැමති
එක කාමයන් ගැන හිතා ඉන්නට. එම නැත්තම් දේශය ගැන හිතා ඉන්නට. එම නැත්තම් කාට හරි හිංසා කර කර ඒ ගැන හිතා ඉන්නට තමයි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ. පින්වත්නි, මේක අපි යටිගම් බලා යන ගමනක්. අපි යන්නේ යටිගම් බලා යන ගමනක්. හැබැයි අපට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ උඩුගම් බලා පීනා යන ගමනක්. ඒ ගමන යන්නට නම් පින්වත්නි, අපේ ජීවිතේ දිහා අපි අර විදිහට බලන්න පුරුදු වෙන්නට ඕන. ඒක අපි පුරුදු කරගත යුතු දෙයක්. ඒ විදිහට පුරුදු වුණායින් පස්සේ අපේ සිතේ පින්වත්නි ඒ විදිහට බලන්න පුරුදු වුණාට පස්සේ අපට අපේ ජීවිතේ කුමක්ද කියලා හොඳ ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එනිසා පින්වත්නි, ජීවිතේ දිහා ඒ විදිහට බලන්නට අපි පුරුදු වෙන්නට ඕන. ඉතින් භාග්‍යතුන් වහන්සේ ජීවිතේ දිහා මේ විදිහට උපාදානස්කන්ධ වශයෙන් බලන හැටි භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ජීවිතයේ තියෙනවා උපාදානස්කන්ධ පහක්. ඒ තමයි පින්වත්නි රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන මේ පංච උපාදානස්කන්ධයන්. මේ පංච උපාදානස්කන්ධය ගැන විස්තර කරලා දේශනා කරපු උත්තම දේශනාවක් තමයි අද අප මේ සතියන්ත මේ දේශනා තුළ මේ හවස් කාලේ ඔබ ඉගෙන ගන්නේ. පින්වත්නි, මේ දේශනාවේ නම මහා පුන්නම සූත්‍රය. පුන් පොහෝ දින දවසක බුදුරජාණන් වහන්සේ විස්තරාර්ථ වශයෙන් දේශනා කොට වදාළ උත්තම දේශනාවක්. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමයේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදයේ පූර්වාරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එදා භාග්‍යතුන් වහන්සේ පුන් පොහෝ දින දවසක එදා භික්ෂු සංඝයා පිරිවරාගෙන මේ පුන්සඳ ඇති රාත්‍රියේ භාග්‍යතුන් වහන්සේ එලිමහනේ තමයි වැඩ සිටියේ භික්ෂු සංඝයා පිරිවරාගෙන. ඊට පස්සේ මේ භික්ෂු සංඝයා පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දී එක්තරා භික්ෂුවක් තමන් වාඩි වෙලා ඉන්න ආසනෙ නැගිට්ටා. නැගිටලා සිවුර ඒකාංශ කරලා පොරවගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරගෙන භාග්‍යතුන් වහන්සේගෙන් මෙසේ අසා හිටියා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, ස්වාමීනි මට ප්‍රශ්නයක් අහන්නට අවසර දෙන්න කිව්වා. ඊට පස්සේ මම භාග්‍යතුන් වහන්සේගෙන් කිසියම් ප්‍රශ්නයක් අසන්නම් කිව්වා. එනම් පින්වත් භික්ෂුව, තමන් මේ වාඩි වී ඉන්න ආසනයේදීම තමන් කැමති ප්‍රශ්නය අහන්න කියලා භාග්‍යතුන් වහන්සේ අවසර දුන්නා. ඊට පස්සේ තමයි අර භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් පළවෙනි ප්‍රශ්නය අහන්නේ. භාග්‍යතුන් වහන්සේගෙන් අසා හිටියා. ඊට පස්සේ ඒ භික්ෂුව මොකද කරන්නේ? තමන් මේ වැඩ ඉන්න ආසනයේම මේ වැඩ හිඳමින් භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇසුවා. මොකද්ද ප්‍රශ්නය? ස්වාමීනි, පංච උපාදානස්කන්ධය කියන්නේ මේවට නේද කියලා ඇහුවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය නේද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අසා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් භික්ෂුව, පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මෙවට තමයි කිව්වා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේවට තමයි කිව්වා පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඊට පස්සේ මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා, ස්වාමීනි ඉතා හොඳයි කිව්වා. ඉතින් භාග්‍යදී භික්ෂුව බුදුරජාණන් වහන්සේට ඒ වදාලේ කාරණේ සතුටින් අනුමෝදන් වුණා. සතුටින් අනුමෝදන් වෙලා ඒක පිළිගෙන තවදුරටත් ප්‍රශ්න අසා හිටියා. ස්වාමීනි, පංච උපාදානස්කන්ධයේ තියෙන්නේ කුමක් මුල් කොටගෙනද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඒක තමයි අහපු දෙවෙනි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් භික්ෂුව, පංච උපාදානස්කන්ධයේ තියෙන්නේ තෘෂ්ණාව මුල් කරගෙනයි කියලා
භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට පින්වත්නි පළවෙනි ප්‍රශ්නේ තමයි ඇහුවා මේවට තමයි උපාදානස්කන්ධය කියන්නේ නේද කියලා ඇහුවා. ඒ තමයි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියන මෙන්න මේ පහට නේද උපාදානස්කන්ධයන් කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. පින්වත්නි මෙන්න මේ උපාදානස්කන්ධ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට හත් ආකාරයකින් අවබෝධ කරන්න කිව්වා. මේ තමයි රූපය. මේ තමයි රූපේ හට ගැනීම. මේ තමයි රූපේ නැතිවීම. මේ තමයි රූපේ නැතිවන මාර්ගය. මේ තමයි රූපේ ආස්වාදය. මේ තමයි රූපේ ආදීනවය. මේ තමයි රූපේ නිස්සරණය කියලා රූපේ මුල් කරගෙන හත් ආකාරව අවබෝධ කරන්න කිව්වා. ඒ වගේම වේදනාව මුල් කරගෙන මෙයයි වේදනාව. මෙයයි වේදනාවේ හට ගැනීම. මෙයයි වේදනාවේ නැතිවීම. මෙයයි වේදනාව නැතිවෙන මාර්ගය. මෙයයි වේදනාවේ ආස්වාදය. මෙයයි වේදනාවේ ආදීනවය. මෙයයි වේදනාවේ නිස්සරණය කියලා බුදුරජාණන් වහන්සේ වේදනාව පිළිබඳව හත් ආකාරයකින් අවබෝධ කරන්න කිව්වා. ඒ වගේම සංඥාව පිළිබඳවත් හත් ආකාරයකින් අවබෝධ කරන්න කිව්වා. මේ තමයි සංඥාව. මේ තමයි සංඥාවේ හට ගැනීම. මේ තමයි සංඥාවේ නැතිවීම. මේ තමයි සංඥාවේ නැතිවන මාර්ගය. මේ තමයි සංඥාවේ ආස්වාදය. මේ තමයි සංඥාවේ ආදීනවය. මේ තමයි සංඥාවේ නිස්සරණය කියලා සංඥාව පිළිබඳව හත් ආකාරව අවබෝධ කරන්න කිව්වා. ඒ වගේම මෙයයි සංස්කාර. මෙයයි සංස්කාරයන්ගේ හට ගැනීම. මෙයයි සංස්කාරයන්ගේ නැතිවීම. මෙයයි සංස්කාර නැතිවන මාර්ගය. මෙයයි සංස්කාරයන්ගේ ආස්වාදය. මෙයයි සංස්කාරයන්ගේ ආදීනවය. මෙයයි සංස්කාරයන්ගේ නිස්සරණය කියලා සංස්කාර පිළිබඳවත් හත් ආකාරයකින් අවබෝධ කරන්න කිව්වා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා විඥානය පිළිබඳවත් හත් ආකාරව අවබෝධ කරන්න කිව්වා. ඒ තමයි මෙයයි විඥානය. මෙයයි විඥානේ හට ගැනීම. මෙයයි විඥානේ නැතිවීම. මෙයයි විඥානේ නැති කරන මාර්ගය. මෙයයි විඥානේ ආස්වාදය. මෙයයි විඥානේ ආදීනවය. මෙයයි විඥානේ නිස්සරණය කියලා ඔය විදිහට හත් ආකාරයකින් අවබෝධ කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා. එතකොට පින්වත්නි අපි දැනගන්නට ඕන ඉස්සෙල්ලාම මේවට මේ උපාදානස්කන්ධයන් කියලා කියන්නේ මොනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ උපාදානස්කන්ධ පහක් වදාලා ඒ තමයි ඔබ ඉගෙන ගත්ත දැන් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය. ඔන්න ඔය පහට තමයි උපාදානස්කන්ධ පහ කියලා කියන්නේ. ඔය පහ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ විස්තර අපි ඉගෙන ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රූපය කියලා කියන්නේ මේ සතර මහා ධාතු, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ සතර මහා ධාතු, සතර මහා භූතයන්ගෙන් හටගත්තු දෙයට කියනවා රූපය කියලා. බුදුරජාණන් වහන්සේ රූපය අවබෝධ කරන හැටි ওই විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත්නි රූපය හටගන්නේ ආහාරපත්තියෙන්. ආහාර නැතිව රූපේ පවතින්නේ නැහැ. රූපේ පවතින ආහාර වර්ග හතරක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආහාර වර්ග හතරක්. ඒ තමයි කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ඔන්න ඔය ආහාර වර්ග හතරෙන් තමයි මේ රූපේ හටගන්නේ. ආහාරපත්තියෙන් තමයි රූපේ පෝෂණය වෙන්නේ. රූපේ හටගන්නේ. පින්වත්නි ආහාර නැති වුණොත් එහෙම මේ රූපය නිරුද්ධ වෙලා යනවා. මේ ආහාර කෙරෙහි තියෙන චන්දරාගේ ප්‍රහාණය වුණොත් නිදාට තමයි මේ රූපේ නිරුද්ධ වෙලා යන්නේ. පින්වත්නි රූපේ නිරුද්ධ වන්නා වූ මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඕන්වේ අංග 8කින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයනුයි පින්වත්නි රූපේ නිරුද්ධ කරන්න තියෙන මාර්ගය. පින්වත්නි ඔන්න ඔය විදිහට රූපය ගැන දැනගත යුතුයි. ඊළඟට ඔබ මේ දේශනාවේ අවසානයේදී ඔබට විස්තර ඇති ඉගෙන ගන්න පුළුවන් රූපීය ආස්වාදය මොකද්ද? ආදීනවී මොකද්ද? නිස්සරණය මොකද්ද කියලා ඔබට මේ දේශනාවේ අවසානයේ ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි වේදනාව පිළිබඳව දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ වේදනාව පිළිබඳව දේශනා කොට වදාළේ මහණෙනි මේ වේදනාව හය ආකාරයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ වේදනාව විස්තර කරන තැන්වල බුදුරජාණන් වහන්සේ වේදනාව විස්තර කරන්නේ චක්කු සම්පස්සජා වේදනා. මහන්නේ ඇසී ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. කනේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. නාසී ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. දිවේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. කයි ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. මනසේ ස්පර්ශයෙන් වේදනාව හට ගන්නවා. පංච උපාදානස්කන්ධේ විස්තර කරන තැන්වල බුදුරජාණන් වහන්සේ විඳීම පිළිබඳව ඔන්න ඔය විදිහට තමයි අපිට පෙන්වලා දීලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පින්වත්නි මේ වේදනාව පිළිබඳව නොඑක් දේශනාවල නොඑක් ආකාරයෙන් දේශනා කොට වදාලා මේ වේදනාව මුල් කරගෙන මේ සත්‍යයා මේ සසරට වැටෙන හැටි භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා දුලා තියෙනවා. ඒ වගේම මේ වේදනාව මුල් කරගෙන මේ සත්‍යයා රාගය, රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය පෝෂණය කරන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා මේ රාගය, රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය ප්‍රහාණය කරන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විඳීම පිළිබඳව නොඑක් විදිහට වදාලා භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි විඳීම දෙආකාරයි. විඳීම තුන් ආකාරව පෙන්වලා දීලා තියෙනවා. විඳීම පස් ආකාරව පෙන්වලා දීලා තියෙනවා. විඳීම හය ආකාරව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. විඳීම 18 ආකාරව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. විඳීම 36 ආකාරව භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. විඳීම 108 ආකාරව බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. විඳීම පිළිබඳව මේ වේදනාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ නොඑක් තැන්වල නොඑක් විදිහට දේශනා කොට වදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි මේ විඳීම හටගන්නේ ස්පර්ශපත්තියෙන් කියනවා. ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වී යන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. වේදනාව නිරුද්ධ වෙන මාර්ගය තමයි පින්වත්නි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි මේ වේදනාව නිරුද්ධ කරන්න තියෙන මාර්ගය. එතකොට ඔබට මම මේ කියා හිටියා වේදනාවේ ආස්වාදේ ආදීනවේ නිස්සරණය ඔබට මේ දේශනාව තුළින් ඔබට සෙවණේ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාලා සංඥාව පිළිබඳව සංඥාව බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මහන්නි සංඥාව හය ආකාරයි. ඒ තමයි සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්න දෙයට. අපි ඇහින් රූපේ හඳුනා ගන්නවා. ශබ්ද හඳුනා ගන්නවා. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. රසය හඳුනා ගන්නවා. පහස හඳුනා ගන්නවා. අරමුණු හඳුනා ගන්නවා. ආන්නේ හඳුනා ගන්න ස්වභාවයට තමයි පින්වත්නි සංඥාව කියලා කියන්නේ. සංඥාව හටගන්නේ පින්වත්නි ස්පර්ශපත්තියෙන්මයි. සංඥාව නිරුද්ධ වෙන්නේ ස්පර්ශේ නිරුද්ධ වීමෙන්මයි. සංඥාව නිරුද්ධ වෙන මාර්ගයේ හැටියට භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කොට වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත්නි ඔය විදිහට සංඥාව පිළිබඳව ඉගෙන ගන්නට ඕන. ඒ වගේම සංස්කාර ගැන ඉගෙන ගන්නට ඕන. සංස්කාර ගැන බුදුරජාණන් වහන්සේ
අපිට පෙන්වලා දුන්නේ පින්වත්නි සංස්කාර 6 ආකාරයි. ඒ තමයි සංස්කාර කියලා කියන්නේ චේතනාවට. බුදුරජාණන් වහන්සේ වදාලා මේ චේතනාව 6 ආකාරයි. බුදුරජාණන් වහන්සේ වදාලා රූප සංචේතනා. රූපේ ගැන චේතනා ඇති වෙනවා. ශබ්ද සංචේතනා. ශබ්දේ ගැන චේතනා ඇති වෙනවා. ගන්ධ සංචේතනා. ගන්ධ සුවඳ ගැන චේතනා ඇති වෙනවා. රස සංචේතනා. රසය ගැන චේතනා ඇති වෙනවා. පොට්ටබ්බ සංචේතනා. පහස ගැන චේතනා ඇති වෙනවා. ඒ වගේම ධම්ම සංචේතනා. අරමුණු ගැන චේතනා ඇති වෙනවා. මේ චේතනා පහළ කිරීම තමයි සංස්කාර කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ওই විදිහට සංස්කාර ගැන අපිට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ආන්නේ දේශනාවේ තියෙන විදිහට අපි මතක තියාගන්නට ඕන. පින්වත්නි සංස්කාර හටගන්නේ ස්පර්ශපත්තේ නොයි. සංස්කාර නිරුද්ධ වෙන්නේ ස්පර්ශේ නිරුද්ධ වීමෙන්මයි. සංස්කාර නිරුද්ධ වෙන මාර්ගයේ අර ඉස්සෙල්ල පෙන්වලා දුන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ওই විදිහට සංස්කාර ගැන අපි ඉගෙන ගන්නට ඕන. ඒ වගේම පින්වත්නි විඥානය ගැන ඉගෙන ගන්නට ඕන. විඥානීය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා දැනගන්න ස්වභාවයට තමයි විඥානීය කියලා කියන්නේ. විඥානීය කියලා කියන්නේ කරුණු දෙක එකතු වීමක්. බුදුරජාණන් වහන්සේ වදාලා ද්වයම් පටිච්ච භික්කවේ විඥානං මහන්නි කරුණු දෙක එකතු වීමකටයි විඥානීය කියලා කියන්නේ. විඥානීය හය ආකාරව හට ගන්නවා. ඒක තමයි ඇහැයි රූපයයි එකතු වෙච්ච ගමන් ඇහි විඥානය හට ගන්නවා. කනයි ශබ්දයයි එකතු වෙච්ච ගමන් කනේ විඥානය හට ගන්නවා. නාසයයි ගඳ සුවඳයි එකතු වෙච්ච ගමන් නාසී විඥානය හට ගන්නවා. දිවයි රසයයි එකතු වෙච්ච ගමන් දිවේ විඥානය හට ගන්නවා. කයයි පහසයි එකතු වෙච්ච ගමන් කයි විඥානය හට ගන්නවා. මනසයි අරමුණයි එකතු වෙච්ච ගමන් මනසේ විඥානය හට ගන්නවා. පින්වත්නි විඥානේ ඕන් ඔය ආකාරයට හය ආකාරව හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ විඥානේ හටගන්නේ පින්වත්නි නාම රූප පත්‍යෙන්. විඥානේ නිරුද්ධ වෙලා යන්නේ නාම රූප නිරුද්ධ වීමෙන්මයි. විඥානේ නිරුද්ධ වෙන මාර්ගය තමයි පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔන්න ඔය විදිහට විඥානය ගැන අපි ඉගෙන ගන්නට ඕන. දැන් ඔබ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඔබ ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දිහා බලන විදිහ අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. එක දේශනාවක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි රූපය කියලා කියන්නේ රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි රූපය කියලා කියන්නේ කැඩී බිඳී යන නිසා මේවට රූපය කියලා කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ රූපය කියලා කියන්නේ සීතලෙන් කැඩී බිඳී යන දෙයක්. උෂ්ණය නිසා කැඩී බිඳී යන දෙයක්. මැසිමෙඳුරුවන් නිසා කැඩී බිඳී යන දෙයක්. සර්පය විස නිසා කැඩී බිඳිලා යන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වාතයේ කිපීමෙන් සෙම කිපීමෙන් මේ රූපේ කැඩී බිඳී යන දෙයක්. එනිසා මේකට කියනවා රූපය කියලා. පින්වත්නි රූපය කියලා කියන්නේ හරියට මේ කටුමැටි ගහලා හදපු ගෙයක් වගේ. පින්වත්නි මේ කටුමැටි දාලා හදන ගෙයක් වගේ තමයි මේ රූපය. පින්වත්නි ඇට ගොඩකින් මස් ගොඩකින් හැදිච්ච දෙයක් තමයි මේ රූපය කියලා කියන්නේ. මේ රූපයට තමයි අපි ඇලී වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ රූපය හරියට සියුම් බිත්තර කටුවක් වගේ කියලා. වහා කැඩී බිඳී යන දෙයක් තමයි මේ රූපය. පින්වත්නි මේ රූපය හැදෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. ඉතින් මේ රූපය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අපි ඉගෙනගෙන මේ රූපයේ ඇත්ත ස්වභාවය ගැන අපි නුවණින් විමසලා මේ රූපය ගැන තීරුම් ගන්නට ඕන. පින්වත්නි බුදුරජාණන් වහන්සේ රූපය ගැන උපමාවකින් පෙන්වලා දුන්නා. උන්වහන්සේ වදාලා හරියට මේ ගංගානම් ගඟේ බුදුරජාණන් වහන්සේ වදාලා ඇස් ඇති මිනිස්සෙක් මේ ගංගානම් ගඟ දිහා බලාගෙන ඉන්නකොට මේ ගංගානම් ගඟ දිගේ ලොකු දිය බුබුලු හට ගන්නවා කියනවා.
මේ දිය බුබුලු හටගන්නකොට මේ ඇස් ඇති පුරුෂයෙක් මේ දිය බුබුලු දිහා බලාගෙන ඉන්නකොට මේ දිය බුබුලු ගැන වැටහෙන්නේ තේරෙන්නේ මහා තුච්ච දෙයක් විදියට මේ අසාර දෙයක් හැටියට අනිත්‍ය දෙයක් හැටියට වෙනස් වෙන දෙයක් හැටියට තමයි මේ දිය බුබුලු දිහා පේන්නේ. වා හටගෙන වහා නැති වෙලා යනවා. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපී දිහා බලන්න කිව්වා දිය බුබුලු දිහා බලනවා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා වේදනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ පින්වත්නි වේදනාව කියලා කියන්නේ විඳින දෙයට. අපි සැප විඳිනවා. අපි දුක් විඳිනවා. අපි දුක් සැප රහිත වේදනාව විඳිනවා. ඒ විඳින දෙයට තමයි පින්වත්නි මේ වේදනාව කියලා කියන්නේ. වේදනාව දිහා බුදුරජාණන් වහන්සේ අපට බලන්න කිව්වේ පින්වත්නි හරියට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලොකු වැස්ස වෙලාවට දිය බුබුලු හට ගන්නවා කියනවා. ඇස් ඇති පුරුෂයෙක් මෙහි දිහා බලාගෙන ඉන්නකොට ඒ දිය බුබුලු දිහා පේන්නේ මහා තුච්ච ඒ වගේම මේ ලාමක දෙයක් හැටියට විනාශ වෙන දෙයක් හැටියට සිඳී බිඳී යන දෙයක් හැටියටයි ඇස් ඇති පුරුෂයෙකුට මේ දිය බුබුලු දිහා පේන්නේ. අන්න ඒ වගේ තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාලා මේ වේදනාව කියලා කියන්නේ දිය බුබුලු දිහා බලනවා වගේ වේදනාව දිහා බලන්න කිව්වා. වේදනාව දිහා බලනකොට මේ වේදනාව දිහා බලනකොට පේන්නේ මේ වේදනාව කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. ඒ වගේම තුච්ච දෙයක්, වෙනස් වෙන දෙයක්, අසාර දෙයක්, අස්ථීර දෙයක් හැටියටයි මේ විදීම ගැන ඒ විදිහට බලන්න පුරුදුන කෙනාට මේ වේදනාව පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ වේදනාව දිහා හරියට ඔන්න ඔය විදිහට බලන්න කිව්වා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා මේ වේදනාව ওই විදිහට බලන්න පුරුදු වුණාම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට මේ වේදනාවේ ඇත්ත ස්වභාවය ගැන තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා සංඥාව අවබෝධ කරන්න කිව්වා. සංඥාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ හඳුනා ගන්නවා. දැන් අපි නිල් පාට දේවල් නිල් පාට හැටියට හඳුනා ගන්නවා. ඒ වගේම අපි කහ පාට දේ කහ පාට දෙයක් හැටියට හඳුනා ගන්නවා. සුදු පාට දේ අපි සුදු පාට හැටියට හඳුනා ගන්නවා. දම් පාට දේ දම් පාට හැටියට අපි හඳුනා ගන්නවා. කළු පාට දේ කළු හැටියට අපි හඳුනා ගන්නවා. දුඹුරු පාට දේ දුඹුරු විදියට අපි හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න ස්වභාවයට තමයි පින්වත්නි සංඥාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සංඥාව දිහා හරියට බලන්න කිව්වේ භාග්‍යතුන් වහන්සේ වදාලේ හරියට මේ සංඥාව කියලා කියන්නේ උන්වහන්සේ දේශනා කොට වදාලා මිරිගුවක් වගේ කියලා. බුදුරජාණන් වහන්සේ සංඥාව දිහා හරියට බලන්න කිව්වේ උන්වහන්සේ දේශනා කළා මිරිගුවක් වගේ කියලා. මේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සරත් කාලයට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිරිඟුව හට ගන්නවා කියනවා. මිරිඟුව දිහා බලන ඇස් ඇති පුරුෂයෙකුට පේන්නේ මිරිඟුව අසාර දෙයක් හැටියට, අස්ථීර දෙයක් හැටියට, වෙනස් වෙන දෙයක් හැටියට, රැවටෙන දෙයක් හැටියට. අපිට පේනවා මිරිඟුව දිහා බැලුවම මේ වතුර තියෙනවා වගේ. නමුත් පින්වත්නි එතෙන් ගිහින් බැලුවම මේ වතුර නෑ. මේ මිරිඟුව කියලා කියන්නේ බොරුවක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ඇස් ඇති මිනිසෙකුට. ආන් මේ වගේ තමයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ වදාලා සංඥාව කියලා කියන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා සංස්කාර ගැන බුදුරජාණන් වහන්සේ වදාලේ උන්වහන්සේ දේශනා කොට වදාලා බුදුරජාණන් වහන්සේ වදාලේ මේ සංස්කාර කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා හේතුඵල ධමයෙන් හටගත්තු දේ සංකත දේ නැඹත එබඳු දෙයක් පිණිසම සකස් කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා රූපය රූපයක් පිණිසම මේ හදලා දෙනවා. වේදනාව වේදනාවක් පිණිසම අபிසංස්කරණය කරලා දෙනවා. සංඥාව සංඥාවක් පිණිසම, සංස්කාර සංස්කාර පිණිසම, විඥානී විඥානියක් පිණිසම
හදලා දෙන ස්වභාවයට කියනවා සංස්කාර කියලා. සංකත දේ සංකත දෙයක් පිණිසම හේතුඵල ධාමින් හටගත්තු දේ නැවත ඉබ්බුදු දෙයක් පිණිසම සකස් කර දෙන ස්වභාවයට කියනවා සංස්කාර කියලා. සංස්කාර දිහා බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න කිව්වා. හරියට ඔන්න අරටුවක් හොයාගෙන යන මිනිස්සෙක් මොකද කරන්නේ? අරටුවක් හොයාගෙන යනවා. අරටුවක් හොයාගෙන යන මේ මිනිස්යාට මහා කේල් කඳක් හම්බ වෙනවා. මෙයා අගිනුත් කපනවා, මුලිනුත් කපනවා. මෙයා හොයන්නේ මොකද්ද? අරටුවක්. බුදුරජාණන් වහන්සේ වදාලා අරටුවක් හොයන මේ මිනිස්යා කෙහෙල් පතුරු මේ බුදුරජාණන් වහන්සේ වදාලා කේල් පතුරු ගහනවා. නමුත් මෙයාට අරටුවක් තියා එලයක්වත් හම්බෙන්නේ නැහැ කියනවා. ආන් මේ වගේ තමයි මේ සංස්කාර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංස්කාර කිසිම හරයක් නැති තුච්ඡ දෙයක් බව භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. හරියට මේ අරටුවක් හොයන මිනිස්සේ කෙහෙල් ගහකින් අරටුවක් හොයනවා වගේ තමයි පින්වත්නි මේ සංස්කාර කියලා කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා විඥානීය දිහා බලන්න කිව්වේ භාග්‍යතුන් වහන්සේ වදාලා දැනගන්න ස්වභාවයට තමයි විඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ පින්වත්නි අපි දැනගන්නවා ඇඹුල් රසදී ඇඹුල් රස දෙයක් හැටියට දැනගන්නවා. තිත්තදී තිත්ත දෙයක් හැටියට දැනගන්නවා. පැණි රසදී පැණි රස දෙයක් හැටියට දැනගන්නවා. ඒ වගේම කහට රසදී කහට රස දෙයක් හැටියට දැනගන්නවා. මෙන්න මේ විදිහට දැනගන්න ස්වභාවයට කියනවා පින්වත්නි විඥානය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා විඥානීය දිහා හරියට බලන්න කිව්වේ භාග්‍යතුන් වහන්සේ වදාලා හරියට විඥානේ මේ හතරමං හන්දියේක මායා පෙන්වන මායාකාරයක් වගේ කියලා. එනකොට මේ ඇස් ඇති නුවණැති පුරුෂයෙක් මේ මහා දිහා බලාගෙන ඉන්නකොට පේනවා මේක බොරුවක් කියලා. මේක ඇත්ත දෙයක් නෙවෙයි. මේක තුච්ච දෙයක්. මේක අසාර දෙයක්. මේක ලාමක දෙයක් කියලා ඒ ඇස් ඇති පුරුෂයාට පේනවා. ආන් මේ වගේ තමයි නුවණැති කෙනා මේ විඥානීය දිහා බලාගෙන ඉද්දී එයාට වැටහෙනවා මේ විඥානය කියලා කියන්නේ තුච්ච දෙයක්, අසාර දෙයක්, ලාමක දෙයක් බව ආන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට වැටහෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ ওই විදිහට රූපේ දිහා, විදීම දිහා, සංඥාව දිහා, සංස්කාර දිහා, විඥානයේ දිහා ওই විදිහට උපමා පෙන්වලා දීලා ওই විදිහට බලන්න කියලා අපට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් ඔබ ඉගෙන ගත්තා රූපේ කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබ ඉගෙන ගත්තා වේදනාව කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබ ඉගෙන ගත්තා සංඥාව කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබ ඉගෙන ගත්තා සංස්කාර කියන්නේ මොකද්ද කියලා. දැන් ඔබ ඉගෙන ගත්තා විඥානය කියන්නේ මොකද්ද කියලා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්න දෙකක් අසා හිටියා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේවට නේද පංච උපාදානස්කන්ධය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අර භික්ෂුව අසා හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඕවට තමයි කිව්ව පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන්නේ කුමක් මුල් කරගෙනද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ පංච උපාදානස්කන්ධයේ තියෙන්නේ මොකක් මුල් කරගෙනද? තෘෂ්ණාව මුල් කරගෙනයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුකට අයිති දෙයක්. දුක හටගන්නේ තෘෂ්ණාව නිසායි. දුක හටගන්නේ දුකට මුල තමයි තෘෂ්ණාව. එනිසා තෘෂ්ණාවෙන් තමයි මේ දුක හදලා දෙන්නේ. මේ උපාදානස්කන්ධ පහ මේ දුක හදලා දෙන්නේ මේ තෘෂ්ණාව නිසායි. තෘෂ්ණාවෙන් තමයි පින්වත්නි මේක පෝෂණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පින්වත්නි හරියට මෙන්න මේ පහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා විඥානයේ හරියට බීජයක් වගේ කිව්වා. මේ බීජ මේ පැලවෙන පස් ආකාරෝ බීජ පැලවෙනවා කියනවා. මුල් වලින් බීජ පැලවෙනවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කඳින් මේ බීජ පැලවෙනවා කියනවා. පුරුක් වලින් බීජ පැලවෙනවා කියනවා. දළු වලින් බීජ පැලවෙනවා කියනවා. ඒ වගේම බීජයෙන් බීජ පැලවෙනවා කියනවා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බීජයේ හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ විඥාණයට පින්වත්නි. මේ විඥාණයට බුදුරජාණන් වහන්සේ වදාලා බීජ හැටියට. ඒ වගේම මේ බීජ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මේ තියෙනවා සරුසාර බීජ තියෙනවා. මේ හොඳට මේ තියෙන මේ හොඳට වැඩෙන බීජ තියෙනවා කියනවා. හැබැයි සරුසාර කුඹුරක් නැහැ කියනවා. පොලොවක් නැහැ කියනවා. පොලොවක් නැතුව බීජ කොයිතරම් සරුවට තිබුණත් ඒ බීජ පැලිවෙයිද කියලා අහනවා. මේ පොලොවක් නැත්තම් ජලය නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාලා මේ බීජ පැලිවෙයිද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ කියනවා. ඔන්න හොඳ සරුසාර පොලොවක් තියෙනවා කියනවා. හොඳට හොඳ මේ බීජ පැලවෙන ඕන දෙයක් පැලවෙන ඕන දෙයක් හොඳට සරුවට වැඩෙන පොලොවක් තියෙනවා කියනවා. හැබැයි අර බීජයක් හොඳට මේ බීජ නැහැ කියනවා. කුණු වෙච්ච මේ අවුසුලන් වෙදිලා විනාශ වෙච්ච බීජ තියෙන්නේ කියනවා. ඒ බීජය අර සරුසාල පොරවේ හැදුවා කියලා පැලවෙයිද කියලා අහනවා. පැලවෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආන්නේ ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ වගේම තව බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාලා හොඳ පොළොව තියෙනවා සරුසාර පොළොවක් තියෙනවා. අර පස්සාකාරී බීජ හොඳ සරුසාරට තියෙනවා. හොඳට වැඩිච්ච බීජ තියෙනවා. එතකොට ඒ සරුසාර පොළවේ ඒ බීජ පැල කරොත් එහෙම මේ තෘෂ්ණාව නැමැති ජලයෙන් පෝෂණය කරොත් එහෙම භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ බීජ දළුදා වැඩෙන්නේ නැද්ද කියලා අහනවා. සරුවට වැඩෙන්නේ නැද්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. ස්වාමීනි සරුසාර මේ පොළොවක් තුල හොඳ බීජයක් පැල කළොත් එහෙම මේ ජලයෙන් වක්කර කර ඒ පෝෂණය කරොත් එහෙම හොඳට ඒ බීජේ පැලවෙනවා කියනවා. ආන්නේ වගේ තමයි කියනවා. මේ රූප වේදනා සංඥා සංස්කාර කියලා කියන්නේ බීජ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පොළොව වගේ කියලා. විඥානය කියලා කියන්නේ බීජේ වගේ කියනවා. මේ තෘෂ්ණාව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා ජලය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා සරුසාර කුඹුරක මේ හොඳ බීජේ පැල කරාට පස්සේ මේක හොඳට තෙත් කර පෝෂණය කරන්න පින්වත්නි තෘෂ්ණාව නැමැති ජලයෙන්ුයි. එනම් පින්වත්නි මේ රූප වේදනා සංඥා සංස්කාර කියන මේ උපාදානස්කන්ධ හතරේ මේ විඥානී නැමැති බීජේ පිහිටියාට පස්සේ පින්වත්නි ඒක දළුදා වැඩෙන්න උපකාරී කරන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාවෙන් තමයි මේක පෝෂණය කර දෙන්නේ. පින්වත්නි තෘෂ්ණාව නැත්තම් ජලය නැත්තම් පින්වත්නි කොයිතරම් කුඹුරක් තිබුණත් කොයිතරම් සරු බීජ තිබුණත් තෘෂ්ණාව නැමැති ජලයෙන් පෝෂණය කරන්නේ නැත්තම් ඒ විඥානයේ අර වගේ පිහිටලා වැඩෙන්න විදියක් නැහැ. එනිසා පින්වත්නි මේ රහතන් වහන්සේලා ඒ තෘෂ්ණාව ප්‍රහාණය කරලයි පින්වත්නි මේ වගේ නිදහස් වෙන්නේ. පින්වත්නි ඒ නිසා අපිත් යම්කිසි දවසක මේ සසරෙන් ඈතර වෙනවාද ඒ ඈතර වෙන්නේ මේ තෘෂ්ණාව දුරු කරපු දාටයි. එනම් මේ දුක අවසන් වෙන්නේ මේ උපාදානස්කන්ධය නැමැති මේ දුක අවසන් කරන්නට නම් පින්වත්නි අපි තණ්හාව කියන මේක දුරු කරන්නට ඕන. තණ්හාව දුරු කරපු දාට අපි මේ දුකෙන් නිදහස් වෙනවා. මේ තෘෂ්ණාවෙන් තමයි පින්වත්නි මේ දුක හදලා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි ඒ උපාදානස්කන්ධේමද ඒ පංච උපාදානස්කන්ධේ වන්නේ එහෙම නැත්නම් උපාදානස්කන්ධය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් බැහැර වුණ දෙයක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඒ උපාදානස්කන්ධය ඒ පංච උපාදානස්කන්ධේ නොවේ කියනවා. ඒ වගේම උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධයන්ගෙන් බැහැර වූ දෙයක්වත් නොවේ කියනවා. පින්වත් භික්ෂුව පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් චන්දරාගයක් තියනවාද ඒ උපාදානේ වන්නේ ආන්න ඒකමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි රූපේ මේ උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර කියන
මේන්න මේ වගේ බැහැර වූ දේවකුත් නෙවෙයි මේ තුලත් නොවේ. හරියට බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා ඔන්න සුදු ගොනෙකුයි කළු ගොනෙකුයි බැඳලා ඉන්නවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කළු ගුණාගෙන් තමයි සුදු ගුණා බැඳලා ඉන්නේ. ඒ වගේම සුදු ගුණා නිසා තමයි කළු ගුණා බැඳලා ඉන්නේ කියලා. පින්වත්නි මේ දෙන්න බැඳලා ඉන්නේ ලණුවකින්. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේ ඒ වගේ තමයි පින්වත්නි කළු ගුණා සුදු ගුණාට බැඳිලත් නැහැ. සුදු ගුණා කළු ගුණාට බැඳිලත් නැහැ. ඒ දෙන්න බැඳිලා ඉන්න දේ තමයි පින්වත්නි ලණුව. ආන්නේ ඒ වගේ තමයි මේ චන්දරාගෙන් තමයි අපි මේ කෙරෙහි බැඳිලා ඉන්නේ. පින්වත්නි මේවට උපාදාන ස්කන්ධය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා උන්වහන්සේ උපාදාන ස්කන්ධයත් ස්කන්ධත් විස්තර කරනවා. මේ දේශනාව තුළ ස්කන්ධ විස්තර කරනවා. උපාදාන ස්කන්ධයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සිවුම් ගුරුසු හීන පිනීත දුර ළඟ රූපයක් ඇද්ද ආන්නේ රූපේ කෙරෙහි ආස්තව සහිතව මුලා වූ සිතින් බැඳී යන ස්වභාවයක් ඇද්ද ආන්නයකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. ඒ වගේම වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංස්කාර පිළිබඳව විඥානීය පිළිබඳව පින්වත්නි ආන් ඔය ආකාරයෙන් ආස්තව සහිතව මුලා වූ සිතින් බැඳී යන ස්වභාවයටයි චන්දරාගෙන් බැඳී යන ස්වභාවයටයි පින්වත්නි උපාදානස්කන්ධ කියලා කියන්නේ. එනම් පින්වත්නි මේ චන්දරාගෙන් බැඳී යන ස්වභාවය නිසා තමයි මේවට උපාදානස්කන්ධ කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ওই විදිහට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ උපාදානස්කන්ධය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ විස්තර කළා. ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ තිබෙන මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව තිබෙන චන්දරාගේ වෙනස්කම් තියනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව මෙහිලා කෙනෙකුට මෙහෙම හිතෙනවා කියනවා. ඒ කියන්නේ අනාගතේ මං මෙබඳු රූප ඇතුව ඉන්නවා. අනාගතේ මං මෙබඳු විදීන් ඇතුව ඉන්නවා. අනාගතේ මං මෙබඳු සංඥා ඇතුව ඉන්නවා. අනාගතේ මං මෙබඳු සංස්කාර ඇතුව ඉන්නවා. අනාගතේ මං මෙබඳු විඥාන ඇතුව ඉන්නවා. පින්වත් භික්ෂුව ඕන්න ওই විදිහට තමයි කියනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව චන්දරාගේ වෙනස්කම් තියෙන්නේ. කෙනෙක් අනාගතය ගැන පතනවා මම මේ විදිහට රූපයක් ඇතිව මේ විදිහේ සංඥාවක් ඇතිව මේ විදිහේ වේදනා විඳිමින් මේ විදිහේ චේතනා මින් යුක්තව මේ විදිහේ විඥානින් යුක්තව වාසය කරනවා කියලා පින්වත්නි අහන්නේ එහෙම මේව පිළිබඳව හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේ තමයි කියනවා මේ චන්දරාගයේ තියෙන වෙනස්කම්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ විදිහට දේශනා කරාට පස්සේ අර භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි ස්කන්ධ කියලා මේවට නම ඇතුනේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව අතීත අනාගත වර්තමානයේ තමාගේ යයි සලකන හෝ බාහිර හෝ සියුම් හෝ හීන හෝ පෙනීත හෝ දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද ආන්නේ රූපස්කන්ධය යනු මෙයයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ වේවා යම් වේදනාවක් ඇද්ද වේදනා ස්කන්ධය කියලා කියන්නේ මෙයයි. ඒ වගේම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ තියෙන යම් සංඥාවක් ඇද්ද සංඥා ස්කන්ධය කියලා කියන්නේ මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම අතීත අනාගත වර්තමාන ඒ වගේම ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ තියෙන යම් සංස්කාරයන් ඇද්ද සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ වගේම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු
හීන පෙනීත දුර ළඟ තියෙන යම් විඥානයක් ඇද්ද විඥාන ස්කන්ධය කියලා කියන්නේ මෙයයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එනම් පින්වත්නි ස්කන්ධය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ තියෙන යම් රූපයක් ඇද්ද ආන්නේ රූපයට කියනවා රූපස්කන්ධය කියලා. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ තියෙන යම් වේදනාවක් ඇද්ද ආන්නේ වේදනා ස්කන්ධයට කියනවා වේදනා ස්කන්ධය කියලා. ඒ වගේම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ තියෙන යම් සංඥාවක් ඇද්ද ආන්නේ සංඥාවට කියනවා සංඥා ස්කන්ධය කියලා. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ තියෙන යම් සංස්කාර ඇද්ද ආන්නේ සංස්කාරයන්ට කියනවා සංකාර ස්කන්ධය කියලා. ඒ වගේම පින්වත්නි අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ තියෙන යම් විඥානයක් ඇද්ද ආන්නේ විඥානයට කියනවා විඥාන ස්කන්ධය කියලා. මේ විදිහට ස්කන්ධ ගැන මතක තියාගන්නට ඕන. දැන් ස්කන්ධ මොනවද කියලා ඇහුවොත් ওই විදිහට විස්තර කරන්න ඕන. එතකොට රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම මෙන්න මේ විදිහට උත්තර දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපාදානස්කන්ධයක් කියලා කියන්නේ පින්වත්නි මේ රූපේට ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ කියන මේ 11 ආකාරී රූපයක් ඇද්ද ආන්නේ රූපේ කෙරෙහි ආස්ව සහිතව මේ වචන මතක තියාගන්න ආස්ව සහිතව මුලා වූ සිතින් බැඳී යන ස්වභාවයක් ඇද්ද ආන්න ඒකට තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. ඒ වගේම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ මේ 11 ආකාර වේදනාවක් ඇද්ද ඒ වේදනාව කෙරෙහි ආස්තව සහිතව මුලා වූ සිතින් බැඳී යන ස්වභාවයක් ඇද්ද ආන්නේ වේදනා උපාදානස්කන්ධය කියලා කියන්නේ ආන්නේටයි. ඒ වගේම පින්වත්නි අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ තියෙන යම් මේ සංඥාවක් ඇද්ද ඒ සංඥාව කෙරෙහි ආස්ව සහිතව මුලා වූ සිතින් බැඳී යන ස්වභාවයක් ඇද්ද සංඥා උපාදානස්කන්ධය කියලා කියන්නේ මේටයි. ඒ වගේම සංස්කාර උපාදානස්කන්ධය කියලා කියන්නේ ආන්නේ 11 ආකාර වූ මෙන්න මේ සංස්කාර කෙරෙහි ආස්ව සහිතව මුලා වූ සිතින් බැඳී යන ස්වභාවයක් ඇද්ද ආන්නේකටයි සංස්කාර උපාදානස්කන්ධය කියලා කියන්නේ. විඥාන උපාදානස්කන්ධය කියලා කියන්නේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ තියෙන විඥානයේ කෙරෙහි ආස්ව සහිතව මුලා වූ සිතින් බැඳී යන ස්වභාවයක් ඇද්ද ආන්න ඊටයි විඥාන උපාදානස්කන්ධය කියලා කියන්නේ. පින්වත්නි මේ 11 ආකාර වූ රූපයක් ඇද්ද ඒ රූපීට කියනවා රූපස්කන්ධය කියලා. එතකොට මේක උපාදානස්කන්ධයක් වෙන්නේ ආස්ව සහිතව මුලා වූ සිතින් බැඳී යන ස්වභාවයට චන්දරාගයෙන් බැඳී යන ස්වභාවයට තමයි පින්වත්නි බැඳිලා යන නිසා තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. සාමාන්‍ය මිනිස්යාට තියෙන්නේ උපාදානස්කන්ධයන්. පින්වත්නි රහතන් වහන්සේලාට උපාදානස්කන්ධ නැහැ. මොකද හේතුව රහතන් වහන්සේලාට තියෙන්නේ ස්කන්ධ විතරයි. උන්වහන්සේලා පිරිනුවන් පානකන් පමණයි ඒ හැම දෙයක්ම තියෙන්නේ. පින්වත්නි රහතන් වහන්සේලාට උපාදානස්කන්ධ නැහැ. මොකද ඡන්ද රාගේ දුරු කරපු ආශ්‍රව නැති මුලාවක් නැති සියලු බැඳීම් දුරු කරපු රහතන් වහන්සේලාට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධයන් උන්වහන්සේලා අවසන් කරලා තියෙන්නේ.
උන්වහන්සේලා තුළ තියෙන්නේ ස්කන්ධ පමණයි. ඒත් උන්වහන්සේලා පිරිනුවන් පෑම තුළින් ඒ සියලු දේවල් පින්වත්නි පහන් සිලක් නිවී යන්නහන්සේ සියලු දේවල් නිවීලා යනවා. එනිසා පින්වත්නි උපාදානස්කන්ධ තියෙන්නේ කෙලෙස් සහිතව මේ ආස්ව සහිතව මේ චන්ද රාගෙන් වාසය කරන කෙනා තුළ තමයි මේ කෙරෙහි උපාදානස්කන්ධ හටගන්නේ. එනිසා පින්වත්නි ආන්නුය ස්වභාවය හොඳට තේරුම් ගන්නට ඕන. මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව ඔන්න ඔය ආකාරයට මනාකොට දැනගන්නට ඕන. මනාකොට ඉගෙන ගන්නට ඕන. ඔය විදිහට නුවණින් විමසන්නට ඕන. නුවණින් විමස මේ කාරණේ තේරුම් ගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ওই විදිහට ස්කන්ධ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි රූපස්කන්ධේ පණවන්නට හේතු වුණ කාරණේ මොකද්ද කියලා ඇහුවා. උපකාරී වුණ දේ මොකද්ද කියලා ඇහුවා. වේදනා ස්කන්ධේ පණවන්නට හේතු වුණ කාරණේ මොකද්ද? උපකාරී වුණ දේ මොකද්ද කියලා අසා හිටියා. සංඥා ස්කන්ධේ පණවන්නට හේතු වුණ කාරණේ මොකද්ද? උපකාරී වූ දේ මොකද්ද? සංස්කාර ස්කන්ධේ පණවන්නට හේතු වුණ කරුණ මොකද්ද? උපකාරී වුණ දේ මොකද්ද? විඥාන ස්කන්ධේ පණවන්නට හේතු වුණ දේ කුමක්ද? උපකාරී වූ දේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා පින්වත් භික්ෂුව රූප උපාදානස්කන්ධේ පණවන්නට සතර මහා භූතයිනුයි හේතු උනේ. සතර මහා භූතයන් තමයි උපකාරී උනේ. වේදනා ස්කන්ධේ පණවන්නට ස්පර්ශයයි හේතු උනේ. ස්පර්ශයයි උපකාරී උනේ. ඒ වගේම සංඥා ස්කන්ධේ පණවන්නට ස්පර්ශයයි හේතු උනේ. ස්පර්ශයයි උපකාරී උනේ. ඒ වගේම සංස්කාර ස්කන්ධේ පණවන්නට ස්පර්ශයයි හේතු උනේ. ස්පර්ශයයි උපකාරී උනේ. ඒ වගේම විඥාන ස්කන්ධේ පණවන්නට නාම රූපයි හේතු උනේ. නාම රූපයි උපකාරී උනේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. එනම් පින්වත්නි රූපය කියලා කියන්නේ රූපය කියන එක පණවන්නට හේතුනේ සතර මහා භූතේනුත් සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේ. පින්වත්නි ඒ වගේම වේදනාව හටගත්තේ ස්පර්ශපත්යෙන්. ඒ වගේම සංඥාවට උපකාරී වුණේ පින්වත්නි ස්පර්ශයයි. සංස්කාරයන්ට උපකාරී වුණේ ස්පර්ශයයි. විඥාණයට උපකාරී වුණේ නාම රූපයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළ මේ විදිහට පෙන්වලා දුන්නා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. පින්වත්නි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි විෂයාකාරයෙන් මේ විදිහට දෘෂ්ටියකින් බැඳිලා යනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේකේදී විස්තර කරනවා. පින්වත් භික්ෂුව අසුතුවත් පුතඥයෙක් ඉන්නවා කියනවා. ඒ කෙනා ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ කියනවා. ආර්ය ධර්මයට දක්ෂ නැහැ කියනවා. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ කියනවා. සත්පුරුෂයන් වහන්සේලා හඳුනන්නේ නැහැ කියනවා. සත්පුරුෂ ධර්මයට දක්ෂ නැහැ කියනවා. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ කියනවා. ඉතින් ඔහු රූපේ ආත්මය හැටියට මුලාවෙන් දකිනවා කියනවා. ඒ වගේම රූපෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුල රූපේ තියෙනවා කියලා හෝ රූපේ තුල ආත්මයක් තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා කියනවා. විඳීම ආත්මයක් හැටියට මුලාවෙන් දකිනවා කියනවා. විඳීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුල විඳීමක් තියෙනවා කියලා හෝ විඳීම තුල ආත්මයක් තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා කියනවා. හඳුනා ගැනීම ආත්මයක් හැටියට මුලාවෙන් දකිනවා කියනවා. හඳුනා ගැනීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ එවැගේම ආත්මය තුල හඳුනා ගැනීමක් තියෙනවා කියලා හෝ හඳුනා ගැනීම තුල ආත්මයක් තියෙනවා කියලා හෝ මුලාවෙන් දකිනවා කියනවා. එවැගේම සංස්කාර ආත්මයක් හැටියට හෝ මුලාවෙන් දකිනවා කියනවා. සංස්කාර වලින් හටගත් ආත්මයක් තියෙනවා කියලා හරි ආත්මය තුල සංස්කාර තියෙනවා කියලා හරි සංස්කාර තුල ආත්මයක් තියෙනවා කියලා හරි මුලාවෙන් දකිනවා කියනවා. විඥානීය ආත්මයක් හැටියට මුලාවෙන් දකිනවා කියනවා. විඥාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හරි ආත්මය තුල විඥානීය තියෙනවා කියලා හරි
විඤ්ඤාණය තුල ආත්මයක් තියෙනවා කියලා හරි මුලාවෙන් දකිනවා කියනවා. පින්වත් භික්ෂුව සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ ඔන්න ඔය විදිහටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ওই විදිහට මේ පින්වත්නි පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ඔන්න ඔය විදිහට හතර ආකාරයෙන් ආත්මයක් තියෙනවා කියලා මේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට හතර ආකාරයෙන් බැඳීලා යන ස්වභාවයට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒ සක්කාය දිට්ඨිය විෂයාකාරෝ පංච උපාදාන ස්කන්ධය මුල් කරගෙන හට ගන්නවා. ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ යම්කිසි දවසක බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්පසාදය ඇති කරගෙන ධර්මයේ කෙරෙහි අවිච්ඡප්පසාදය ඇති කරගෙන සංඝයා කෙරෙහි අවිච්ඡප්පසාදය ඇති කරගෙන ආරිකාන්ත සීලී තුල පිහිටලා මේ පටිච්ච සමුප්පාදේ මනාකොට අවබෝධ කරපු දාට මේ සක්කාය දිට්ඨිය දුරු වෙලා යනවා. පින්වත්නි සෝතාපන්න ශ්‍රාවකයාට තමයි සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යන්නේ. එතකන් පුතජන හැමෝටම මේ සක්කාය දිට්ඨිය හට ගන්නවා. පින්වත්නි සක්කාය දිට්ඨියේ තියෙන අනුතුර තමයි අපිව පින්වත්නි මේ දුගති උපත කරා අපි ගෙනියන්නේ මේ සක්කාය දිට්ඨිය මුල් වෙලා මේ සංයෝජනයන් හේතු කරගෙන තමයි අපිව දුගතිය කරා ගෙනියන්නේ. පින්වත්නි අපි දුගතියෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දුරු කරපු දාට සම්පූර්ණයෙන්ම දුගතියෙන් නිදහස් වෙනවා. එදාට කෙනෙකුට සිංහනාද කරන්න පුළුවන් මන් නිරින් නිදහස් වෙච්ච කෙනෙක්. මම තිරිසන් ලෝකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මම പ്രേත ලෝකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. මං අසුරු ලෝකවලින් නිදහස් වෙච්ච කෙනෙක්. මං දුගතියෙන් නිදහස් වෙච්ච කෙනෙක් කියලා නිදහස් මේ සිංහනාද කරන්න පුළුවන් මේ සක්කාය දිට්ඨිය දුරු වෙච්ච දාට. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟට අසා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ නැති කොහොමද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව මීලා ඉන්නවා කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා කියනවා. ඒ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ස්වභාවය විස්තර කරන්නේ. ඔව් ආර්යයන් වහන්සේලාව හඳුනා ගන්නවා කියනවා. ආර්ය ධර්මයට දක්ෂයි කියනවා. ආර්ය ධර්මයේ තුල හික්මනවා කියනවා. සම්මා දිට්ඨියට පැමිණිච්ච මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණිච්ච ශ්‍රාවකයාගේ ස්වභාවය ඔහු ආර්යයන් වහන්සේලාව හඳුනනවා. ආර්ය ධර්මයේ දන්නවා. ආර්ය ධර්මයේ තුල හික්මනවා. ආය ඔහුට පින්වත්නි බාහිර ශාසනයක් හොය හොයා යන්නේ නැහැ. ඔහුට ආයේ මේ කෙසේද මේක කෙසේද මේකද මාර්ගේ මේද කී සැක කර කර ඉන්න ස්වභාවයක් නැහැ. ඔහු සම්පූර්ණයෙන්ම ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද කියලා සම්පූර්ණයෙන් හඳුනා ගන්නවා. ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයේ තුල තමයි ඔහු හික්මන්නේ. ඊට පස්සේ සත්පුරුෂයන් වහන්සේලාව හඳුනා ගන්නවා. ඔහු සත්පුරුෂ ධර්මයට දක්ෂ කෙනෙක් වෙනවා. සත්පුරුෂ ධර්මයේමයි ඔහු හික්මන්නේ. ඉතින් පින්වත්නි ආන් ඔයනි ස්වභාවයෙන් යුක්ත ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාලා රූපය ආත්මයක් හැටියට මුලාවෙන් දකින්නේ කියනවා. රූපෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මයේ තුල රූපේ තියෙනවා කියලා හෝ රූපේ තුල ආත්මයක් තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නැහැ කියනවා. විදීම ආත්මයක් හැටියට මුලාවෙන් දකින්නේ නැහැ කියනවා. විදීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මයේ තුල විදීමක් තියෙනවා කියලා හෝ විදීම තුල ආත්මයක් තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නැහැ කියනවා. හඳුනා ගැනීම ආත්මයක් හැටියට මුලාවෙන් දකින්නේ නැහැ කියනවා. හඳුනා ගැනීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මයේ තුල හඳුනා ගැනීමක් තියෙනවා කියලා හෝ හඳුනා ගැනීම තුල ආත්මයක් තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නැහැ කියනවා. සංස්කාර ආත්මයක් හැටියට හරි මුලාවෙන් දකින්නේ කියනවා. සංස්කාරයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුල සංස්කාර තියෙනවා කියලා හෝ සංස්කාර තුල ආත්මයක් තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නැහැ කියනවා. විඥානීය ආත්මයක් හැටියට හරි මුලාවෙන් දකින්නේ නැහැ කියනවා. විඥාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා හෝ ආත්මය තුල විඥානයක් තියෙනවා කියලා හෝ විඥානයේ තුල ආත්මයක් තියෙනවා කියලා හෝ මුලාවෙන් දකින්නේ නැහැ කියනවා.
භික්ෂුව සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ ඕන්න ඔය විදිහටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ ආර්ය ශ්‍රාවකයා මේ සම්මා දිට්ඨියට පැමිණිච්ච ශ්‍රාවකයා මේ පංච උපාදානස්කන්ධයේ දිහා ආත්මයක් හැටියට බලන්නේ නැහැ. මේ පංච උපාදානස්කන්ධය තුල හෝ පංච උපාදානස්කන්ධ ආත්මේ පංච උපාදානස්කන්ධෙන් තුල හරි එයා පින්වත්නි ආත්මයක් තියෙනවා කියලා දකින්නේ නැහැ. විෂයාකාර සක්කාය දිට්ඨිය දුරු කරනවා. ඒක දුරු කරන්නට නම් පින්වත්නි තමුන් තුල මේ හේතුඵල ස්වභාවය දකින්නට ඕනේ. පටිච්චසමුපාදේ තමන් තුළින් දකින්නට ඕන. මේ හේතුඵල මේ ජීවිතය කියලා කියන්නේ හේතුඵල ධහමට අයිති දෙයක්, අනිත්‍ය දෙයක්, දුකට අයිති දෙයක්, වෙනස් වෙන දෙයක්, තමගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් කියලා මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව දැක්ක ශ්‍රාවකයා හේතුන් නිසා යමක් හටගන්නවාද ඒ සියල්ලම හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා දකින කෙනා ඕන්නුයි විෂයාකාර සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා දානවා. එනිසා පින්වත්නි අපිටත් මේ විෂයාකාර පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන මේ සක්කාය දිට්ඨිය දුරු කරලා දාන්නට නම් උපාදානස්කන්ධයන් අවබෝධ කරගෙන මේ හේතුඵල ධම පටිච්චසමුපාදය හටගන්න හැටි වෙනසිලා යන හැටි නැති වෙලා යන හැටි දකින්නට ඕන. මේ හේතුන් නිසා හටගත්තු යමක් ඇද්ද හේතු නැතිවීමෙන් ඒ සියල්ල නැති වෙලා යනවා කියලා යන ස්වභාවය දැක්කදාට පින්වත්නි අපටත් මේ සක්කාය දිට්ඨිය දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් ඊට පස්සේ අහනවා ස්වාමීනි රූපේ තියෙන්නේ කවර ආස්වාදයක්ද? කවර ආදීනවයක්ද? කවර නිස්සරණයක්ද? වේදනාවේ තිබෙන්නේ කවර ආස්වාදයක්ද? කවර ආදීනවයක්ද? කවර නිස්සරණයක්ද? සංඥාවේ තිබෙන්නේ කවර ආස්වාදයක්ද? කවර ආදීනවයක්ද? කවර නිස්සරණයක්ද? සංස්කාරයන්ගේ තිබෙන්නේ කවර ආස්වාදයක්ද? කවර ආදීනවයක්ද? කවර නිස්සරණයක්ද? විඥානයේ තිබෙන්නේ මේ ආස්වාදේ මොකද්ද? ආදීනේ මොකද්ද? නිස්සරණය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේව පිළිබඳව තියෙන ආස්වාදේ ආදීනවේ නිස්සරණය විස්තර කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා භික්ෂුව රූපය හේතු කරගෙන ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපේ මුල් කරගෙන කෙනෙකුට සැපයක් සොම්නසක් උපදිනවාද ආන්නේ තමයි රූපයේ තිල තියෙන ආස්වාදය. පින්වත්නි කෙනෙක් රූපේ සරසලා සතුටක් විඳිනවා. කෙනෙකුට ලස්සන රූපයක් දිහා බලලා කෙනෙක් සතුටක් ලබනවා. එතකොට පින්වත්නි ඒ හේතුවෙන් සැපයක් සොම්නසක් උපදිනවාද? ඒක තමයි රූපී තුල තියෙන ආස්වාදේ. රූපී තුල තියෙන ආදීනවේ තමයි පින්වත්නි රූපේ බුදුරජාණන් වහන්සේ වදාලා රූපයක් යම් රූපයක් අනිත්‍යයිද දුකයිද වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයිද මේ තමයි කියනවා රූපේ ආදීනවේ කියලා කියන්නේ. පින්වත්නි ඒ නිසා රූපය කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, දුකට අයිති දෙයක්, වෙනස් වෙලා යන දෙයක්. පින්වත්නි රූපේ ආදීනවේ සිහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා රූපේ තුල තියෙන ආස්වාදය හැටියට දකිනවා. රූපේ තියෙන ආදීනවේ හැටියට දකිනවා. පින්වත්නි රූපේ කියලා කියන්නේ වෙනස් වෙලා යන දෙයක්. රූපේ කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. රූපය කියලා කියන්නේ දුකට අයිති දෙයක්. පින්වත්නි මේ රූපය පින්වත්නි නොඑක් විදිහට වෙනස් වෙලා යනවා. ලෙඩ රෝග හැදිලා මේ රූපේ වෙනස් වෙලා යනවා. ජරාවටපත් වෙලා මේ රූපේ වෙනස් වෙලා යන හැටි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සිහි කරනවා. පින්වත්නි ඒ වගේම මේ රූපේ මරුණට පස්සේ මේ රූපේට වෙන ආදීනවේ ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා නිතර සිහි කරමින් මේ රූපේ අනිත්‍ය වෙලා යන හැටි, දුකටපත් වෙන හැටි, වෙනස් වෙලා යන ස්වභාවය ගැන සිහි කර ආදීනවේ සිහි කරනවා. ඒ වගේම පින්වත්නි මේ රූපේ කෙරෙහි තියෙන චන්දරාගේ ප්‍රහාණයක් ඇද්ද? ආන්නේක තමයි රූපේ නිස්සරණය කියලා කියන්නේ. ඒ වගේම වේදනාව කියලා කියන්නේ පින්වත්නි
ඔබ වේදනාව ඉගෙන ගත්තා. ආන්නේ විඳීම් පිළිබඳව සැපයක් සොම්නසක් උපදිනවා නම් ආන්නේ තමයි වේදනාවේ ආස්වාදය කියලා කියන්නේ. වේදනාව අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ තමයි වේදනාවේ ආදීනවය. වේදනාව කෙරෙහි තියෙන චන්දරාගේ ප්‍රහාණයක් ඇද්ද? ආන්නේ තමයි පින්වත්නි වේදනාවේ නිදහස් වීම. සංඥාව කියලා සංඥාව ඔබ ඉගෙන ගත්තා. ඒ වගේම සංඥාවේ හට ගැනීම ඉගෙන ගත්තා. සංඥාවේ නැතිවීම ඉගෙන ගත්තා. සංඥාව නැතිවන මාර්ගය ඉගෙන ගත්තා. සංඥාවේ ආස්වාදයේ තමයි සංඥාව මුල් කරගෙන යන සැපයක් සොම්නසක් උපදිනවාද? ඒක තමයි සංඥාවේ ආස්වාදය කියලා කියන්නේ. සංඥාව පින්වත්නි අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි සංඥාවේ තුල තියෙන ආදීනවය. සංඥාව කෙරෙහි තියෙන චන්දරාගේ ප්‍රහාණයක් ඇද්ද? ආන්නේක තමයි සංඥාවේ නිස්සරණය කියලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේ සංස්කාර මුල් කරගෙන සැපයක් සොම්නසක් උපදිනවාද? ඒ තමයි සංස්කාරයන්ගේ ආස්වාදය. සංස්කාර අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ තමයි සංස්කාරයන්ගේ ආදීනවේ. සංස්කාර කෙරෙහි තියෙන චන්දරාගේ ප්‍රහාණයක් ඇද්ද? ආන්නේ තමයි සංස්කාරයන්ගේ නිස්සරණය. විඥානය කියලා කියන්නේ විඥානී මුල් කරගෙන යන සැපයක් සොම්නසක් උපදිනවාද? ඒ තමයි පින්වත්නි විඥානයේ ආස්වාදය. විඥානයේ අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ තමයි විඥානයේ ආදීනවේ. විඥානයේ කෙරෙහි චන්දරාගේ ප්‍රහාණයක් ඇද්ද? ඒ තමයි පින්වත්නි විඥානයේ නිස්සරණය කියලා කියන්නේ. ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ආස්වාදයේ හැටියට පෙන්වලා දුන්නා. ආදීනවේ හැටියට පෙන්වලා දුන්නා. නිස්සරණයේ හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහොම දන්නා විටද කොහොම දකිනා විටද විඥානයේ සහිත මේ කයෙත් එවැගේම බාහිර සීල නිමිතිවලත් මමය මාගේ යන හැඟීමෙන් මුල් බැසගෙන තියෙන මාන්නේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ සියුම් හෝ ගොරෝසු හෝ හීන හෝ පෙනීත හෝ දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද? ඒ රූප සියල්ලම මාගේ නොවේ, මම නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දිනු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකින්නවා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ওই විදිහට අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගුරුසු හීන පෙනීත දුර ළඟ තියෙන වේදනාවක් ඇද්ද? සංඥාවක් ඇද්ද? සංස්කාර ඇද්ද? විඥානයක් ඇද්ද? ආන්නී සියලු දේවල් පිළිබඳව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා ওই විදිහට දිනු කර ප්‍රඥාවෙන් දකින්නවා කියනවා. පින්වත් භික්ෂුව ඕන් ওই විදිහට දන්නා විට තමයි කියනවා, දක්නා විට තමයි කියනවා විඥානීය සහිත මේ කය කෙරෙහි බාහිර සියලු නිමිතිවලත් මමය මාගේ යන හැඟීමෙන් මුල් බැසගත්ත යම් මාන්නයක් ඇද්ද? ආන්නේ සියලු මාන්නයන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ ආන්න ওই විදිහට දකින්න කෙනා තුලයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. එනම් පින්වත්නි මේ විඥානීය සහිත මේ කය පිළිබඳවත් බාහිර සියලු නිමිති පිළිබඳවත් එවැගේම මේ මුල් වැසගෙන තියෙන මමයේ මාගේ යන හැඟීමෙන් යුක්ත ඒ මාන්නේ සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නට, මේ අස්මිමානිය සම්පූර්ණයෙන් නැති වෙලා දාන්නට, මමයේ මාගේ ආත්මය කියන මේ මාන්නේ සම්පූර්ණයෙන්ම නැසලා දාන්නට පින්වත්නි ඔවුන් මේ විදිහට දකින්නට ඕන. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සිවුම් ගොරෝසු හීන පෙනීත දුර ළඟ තියෙන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේන මේ පංච උපාදානස්කන්ධය මාගේ නොවේ, මම නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දියුණු කරගත් ප්‍රඥාවෙන් යථාර්ථය දකින්නට ඕන. එනම් රහතන් වහන්සේලා මේ සියලු බාහිර නිමිති පිළිබඳවත්
මේ විඤ්ඤාණයේ සහිත කය පිළිබඳවත් මමයි මාගේ යන සම්පූර්ණයෙන්ම මේ මාන්නී දුරු කරලා මේ සසර සයුරින් ඊතරට වැඩි ওই විදිහට දැකලයි පින්වත්නි ඒ නිසා යම්කිසි දවසක කෙනෙක් මේ සසරෙන් ඊතර වෙනවාද ඒ ඊතර වෙන්නේ ඕන් ওই විදිහට ජීවිතේ දිහා මේන මේ පංච පාදානස්කන්ධයේ දිහා මේන මේ විදිහට යථාර්ථය දැක්ක දවසටයි මේක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා දිනු කර ප්‍රඥාවෙන් දැක්ක දවසටයි ඒ සියලු දෙනා මේ සසර දුකෙන් නිදහස් වෙන්නේ. ඊට පස්සේ ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් අසා හිටියා ওই විදිහට බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන හිටපු ওই විදිහට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කරාට පස්සේ වෙනත් භික්ෂුවකගේ හිතේ මේ වගේ අදහසක් ඇති වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කළායින් පස්සේ තවත් භික්ෂුවකගේ හිතේ මේ විදිහ අදහසක් ඇති වුණා. ඒ තමයි බවත්නි මේ රූපේ අනාත්ම නම්, විඳීම අනාත්ම නම්, සංඥාව අනාත්ම නම්, සංස්කාර අනාත්ම නම්, විඥානි අනාත්ම නම්, අනාත්මව සිට කරපු කර්මය විපාක දෙන්නේ කවර ආත්මයකද කියලා මේ වගේ දෘෂ්ටියක් වෙන භික්ෂුවකට ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව බලන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවකගේ ඇතිවිච්ච ඒ සිතවිල්ල තමන් වහන්සේගෙන් සිතින් දැනගත්තා. දැනගෙන භික්ෂුන් වහන්සේලා අමතා වදාලා. අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙවැනි දේකුත් දකින්ට ලැබෙනවා නෙවෙයි කියනවා. අවිද්‍යාව සහගත වූ අවිද්‍යාව තුළට පැමිණි තෘෂ්ණාව අධිපති භාවයේ කොටගත් සිතින් වසන හිස් පුරුෂයෙකුට මෙහිලා සාස්තු ශාසනයේ ඉක්මවා යන්නටත් හිතෙනවා කියනවා. ඒ කියන්නේ එතකොට භවත්නි මේ රූපය අනාත්ම නම්, වේදනාව අනාත්ම නම්, සංඥාව අනාත්ම නම්, සංස්කාර අනාත්ම නම්, විඥානය අනාත්ම නම්, අනාත්මව සිට කරපු කර්මයේ විපාක දෙන්නේ කවර ආත්මයකද කියලා හිතනවා නෑ කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ මා විසින් ඔබට මේ හික්මවා තිබෙන්නේ ඒ ධර්මයන් පිළිබඳව මේ දහම් අවබෝධය පිණිසයි කියනවා. පින්වත් මහන්නේ මේ ගැන මොකද්ද හිතන්නේ කියලා අහනවා. මේ රූපය නිට්ටියද අනිත්‍යද කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි අනිත්‍යයි කියලා. මේ රූපේ වනහයි අනිත්‍ය නම් ඒ දුකද්ද සැපද්ද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි දුකයි කියලා. යමක් වනාහි අනිත්‍ය නම් දුකයි නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තනම් මේ මාගේ මේ මම මේ මගේ ආත්මය කියලා මුලාවෙන් දැකීම සුදුසුයිද කියලා අහනවා. ස්වාමීනි සුදුසු නැහැ කියනවා. පින්වත් මහණනි ඔබ හිතන්නේ මේ වේදනාව නිට්ටියද අනිත්‍යද? ওই විදිහට වේදනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ අසා හිටියා. ඒ විදිහට සංඥාව පිළිබඳව, සංස්කාර පිළිබඳව, විඥානීය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අසා හිටියා. මහන්නී මේ විඥානී නිට්ටියද අනිත්‍යද? වික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම් ඒක දුකද්ද සැපද්ද? ස්වාමීනි දුකට අයිති දෙයක්. යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මගේ ආත්මය කියලා මුලාවෙන් දකින්න එක සුදුසුයිද කියලා අහනවා. ස්වාමීනි එහෙම සුදුසු නැහැ කියනවා. ඉතින් පින්වත්නි ඕන් ওই විදිහට තමයි මේ පංච පාදානස්කන්ධයේ දිහා බැලිය යුත්තේ. මේක අනිත්‍ය දෙයක්, දුකට අයිති දෙයක්, වෙනස් වෙන ස්වභාවයෙන් යුත් දෙයක්. මේක මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා නිතර හිතමින් නුවණින් දකිමින් මේ පංච පාදානස්කන්ධයේ දිහා බලන්නට ඕන. ওই විදිහට බලනකොට තමයි අපි තුල තියෙන මේ ආශ්‍රයන් දුර වෙලා යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙමනම් පින්වත් මහන්නේ ඔබ මෙහිලා අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ සියුම් හෝ ගොරෝසු හෝ හීන හෝ දුර හෝ පෙනීත හෝ දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද ඒ සියල්ලම මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දියුණු කර ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා.
ඒ වගේ මේ විදිහට වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංස්කාර පිළිබඳව, විඥානයේ පිළිබඳව මේ විඥානේ මාගේ නොවේ, මම නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දිනු කර ප්‍රඥාවෙන් දැක්ක යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. එනම් පින්වත්නි, අපි මේ ප්‍රඥාව දිනු කරගෙන අපි මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් වෙනස් වෙන ස්වභාවයක් දෙයක් අයිති දෙයක් වශයෙන් දැක්ක යුතුයි. ඒ වගේම ප්‍රඥාව දිනු කරගෙන මේ රූපය වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහ මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දිනු කර ප්‍රඥාවෙන් දකින්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා ඕන්න ඊට පස්සේ ඒ විදිහට දකින ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. පින්වත් මහණනි, සුතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් යථාර්ථයේ දකිද්දී රූපේ පිළිබඳ අවබෝධයෙන්ම කලකිරෙනවා කියනවා. වේදනාව කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා කියනවා. සංඥාව පිළිබඳ අවබෝධයෙන් කලකිරෙනවා කියනවා. සංස්කාර පිළිබඳ අවබෝධයෙන් කලකිරෙනවා කියනවා. විඥානයේ කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා කියනවා. කලකිරුණ විට ඇලෙන්නේ කියනවා. නොඇලුණ විට නිදහස් වෙනවා කියනවා. නිදහස් වුණාට පස්සේ නිදහස් වුණා කියලා නිදහස් වුණ බවට ඥානි ඇති වෙනවා කියනවා. ඉපදීම සේ වෙනවා. බඹසර වාසී සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ඒ වෙනුවෙන් වෙන කළ යුතු දෙයක් නැතයි අවබෝධ කරගන්නවා. පින්වත්නි, සියලු ආශ්‍රයන් නැසලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා. ඉතින් පින්වත්නි, රහතන් වහන්සේලා මේ බුද්ධ ශාසනය තුල පහළ වුණේ ඔන්න ඔය විදිහටයි. මේ රූපය වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධය අවබෝධ කරගෙන මේ පංච පාදානස්කන්ධය පිළිබඳව තියෙන අනිත්‍ය දුක වෙනස් වෙන ස්වභාවය අවබෝධ කරගෙන මේවා මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මේ නොවේ කියලා යථාර්ථය දැකලා පින්වත්නි, මේ කෙරේ තියෙන ආශ්‍රයන් දුරු කරලා සියලු බැඳීම් දුරු කරලා චන්ද රාගේ දුරු කරලා ඒ උත්තම රහතන් වහන්සේලා මේ සසර දුකෙන් නිදහස් වුණේ. එනිසා පින්වත්නි, මේන මේ පංච උපාදානස්කන්ධය ගැන හොඳට ඉගෙන ගන්න. මේ පංච උපාදානස්කන්ධයේ නුවණින් සිහි කරන්න. නුවණින් සිහි කරනකොට ඔබට මේ පින්වත්නි පංච උපාදානස්කන්ධය පිළිබඳව ඔබට මේ ඇත්ත ස්වභාවය නුවණින් දකින්න පුළුවන්කම තියෙනවා. එනිසා ඊට පස්සේ පින්වත්නි, මේ දේශනාව බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලා ඒ දේශනාව ගැන භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ දේශනාව සතුටින් පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාරන කල්ලි 60ක් පමණ වූ භික්ෂුන් වහන්සේලාගේ සිත් කිසිවකට ගහණය නොවි ආශ්‍රයයන්ගෙන් නිදහස් වුණා. ඒ දේශනාව තුල පින්වත්නි, ශ්‍රවණය කරපු 60ක් පමණ භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට තුල පිහිටියා. අරහත්ත්වයටපත් වෙලා සසර දුකෙන් ඈතර වුණා. එනිසා පින්වත්නි, මේ දේශනාව සුවිශේෂී දේශනාවක්. රාත්‍රී කාලේ මේ හඳ මෝරාගෙන ඉද්දී දේශනා කරපු දේශනාවක්. ඉතින් මේ දේශනාව රහතන් වහන්සේලා දහස් ගණනින් බිහි කරපු උත්තම දේශනාවක්. ඉතින් මේ දේශනාවේ තුල ඔබ ඉගෙන ගත්තා පංච උපාදානස්කන්ධය පිළිබඳ විස්තරාර්ථ ඔබ ඉගෙන ගත්තා. එනිසා මේ දේ මතක තියාගෙන ඔබ සිහි කරන්න. ඔබේ ජීවිතයට පුරුදු කරගන්න. ඉතින් ඔබ සියලු දෙනාටමත් මේ පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරගෙන, දුක පිරිසිඳ අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස් වෙන්නට, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඔබ හැම දිනාටමත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මේ දහවල් කාලයේදී පංච උපාදානස්කන්ධය ගැන ඉතාමත්ම සුන්දර සදහම් දේශනයක් අපට ශ්‍රවණය කරන්නට ලැබුණා. සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් සදහම් දේශනයේ විදිහට පින්වත්නි, අපට තිබෙන්නේ උතුම් භාවනාව සඳහා යොමු වෙන්න. ඊට මත්තින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි නැවතත්
භාවනාව සමග මුණ ගැහෙමු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.